සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට හද පිරි නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්වතුන්ට කලාතුරකින් ලැබෙන මනුස්ස ජීවිතයකුත් ලැබුණා ඊටත් එහා අතිශයින් කලාතුරකින් ලෝකෙට පහළවන බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් තියෙන කාලෙකත් ඉපදුණා. ඇස කන ආදී පේන ඇහෙන ජීවිතයකුත් ලැබුණා. ඊටත් එහා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පිරිසිදු අහන්ට ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වතුන් වාසනාවන්ත පිරිසක් විදිහට සංසාරේ පිනක් මේ භුක්ති විඳිනවා. ඉතින් අද දවසේ ඉතාමත් ලස්සන දහම් කාරණාවක් ඉගෙන ගන්නට වාසනාව ලැබෙනවා. අද දවසේ මේ උතුම් ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත්වන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් දිලීප ප්‍රනාන්දු මහත්මයා, අශේන් ප්‍රනාන්දු සහ නවෝත් සංකල්ප පුතා ඇතුළු පවුලේ සියලු දෙනා. මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින ඇනී ප්‍රනාන්දු මෑණියන්ට, පී.ඩබ්ලිව් මාරි ඉරෝෂා ප්‍රනාන්දු මෑණියන්ට, පුෂ්පා වික්‍රමසිංහ මෑණියන්ට, ෂෙල්ටන් වික්‍රමසිංහ පියාට, ඩී.එම් ජිතේන්ද්‍ර ප්‍රනාන්දු පියාට සිත ප්‍රාර්ථනා කරන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය. ඉතින් අද දවසේ රෝග නිවාරණය පිණිස පවතින ධර්ම දේශනාවක් තමයි කරන්නේ. ලෙඩ දුක් කරදර දුරු කරන ක්‍රමයක් ගැන. ඉතින් ඒ නිසා මේ දේශනාවෙන් කවුරු හරි යහපතක් සලසා ගන්නවාද ඒ පින මේ ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත් වන ඔබට අනුමෝදන් වෙනවා. ඉතින් අද ඉතාමත් අගය ඇති දහම් කාරණාවක් කියලා දෙන්නේ මම මුලින් මතක් කළා වගේ ලෙඩ දුක් කරදර වලට අසනීප වලට බේතක්. මේ පින්වතුන් අසනීප වුණාම බොහෝ දුරට සමස්තයක් වශයෙන් බොහෝ දුරට පිරිතක් කියව ගන්නකොට ඒ පිරිත් වලදී කියන අසනීප සඳහාම සිත ප්‍රාර්ථනා කරන පිරිත් දේශනා තියෙනවා. ඒ එක පිරිත් කාණ්ඩයක් තමයි බොජ්ජංග පිරිත්. මහා චුන්ද තීර බොජ්ජංගේ, මහා මොග්ගල්ලාන තීර බොජ්ජංගේ, මහා කස්සප තීර බොජ්ජංගේ කියලා. සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ ගිලාන සූත්‍රය කියලා තමයි මේ සූත්‍ර සඳහන් වෙන්නේ. එතකොට බොහෝ අය මේ බොජ්ජංග සූත්‍ර සජ්ජායනා කළාට පිරිතට ඇහුවට මේක මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි නොදැනගෙන නමුත් බොජ්ජංග පිරිතෙන් පිරිත් කරනකොට ගොඩාක් ආශිර්වාද සැලසෙනවා. ලෙඩ දුක් කරදර බාධා සහිත අයට ආශිර්වාද සැලසෙනවා. අපි පෞද්ගලිකවම දන්නවා
මේ ලෙඩ දුක් කරදර බාධා වලට ආශිර්වාද පිණිස පවතින පිරිත් දේශනා අතර මණික් වගේ බබලනවා මේ බොජ්ජංග පිරිත්. අපි වුණත් අසනීප වුණාම හරි ආසයි බොජ්ජංග පිරිත් වලින් පිරිත් කියව ගන්න. එතකොට මේ කෙනෙකුට අසනීපයක් කරදරයක් වුණ වෙලාවට මේ බොජ්ජංග පිරිතෙන් පිරිත් කරව ගන්නවා නම් පුදුම ආශිර්වාදයක් වෙනවා. සාමාන්‍යයෙන් කිසිම බෙහෙතකට සුව වෙන්නේ නැති ඊළඟ කිසිම සාන්ති කර්මයකට සුව වෙන්නේ නැති ලෙඩවලට පවා ආශිර්වාද සැලසෙනවා බොජ්ජංග පිරිතෙන් පිරිත් කිරීම. එතකොට මේ බොජ්ජංග පිරිත් වලින් කොහොමද පිරිත් කළා ආශිර්වාද සලසාගන්නේ කියලා මම මේ දේශනාව අවසානයේ කියලා දෙන්නම්. දැන් මම කියන සූදානම් වෙන්නේ මේ බොජ්ජංග පිරිතේ තියෙන අර්ථය. ඔබ මීට කලින් ධර්ම දේශනාවක ශ්‍රවණය කළා නේද? අමතක වෙන එකට බෙහෙතක් අමතක වෙන එකට මන්ත්‍රයක් කියලා දුන්නා. ඒ තමයි මේ අමතක වෙන්නේ පංච නීවරණ වලින් හිත වෙලාගෙන ඒ වගේ පටලැවි පංච නීවරණ වලින් බැටකකා ඉන්න නිසා තමයි අමතක වෙන එක එන්නේ. කාම අරමුණු වලින් කාමච්ඡන්දේ, තරහ අරමුණු වලින් ව්‍යාපාදේ, ඊළඟට නිදි මත හිත විසිරීම, හිතේ සැකය, බලාපොරොත්තු වැඩිකම, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණ තමයි මේ හිත ආවරණය කරන්නේ, වහන්නේ, අපේ හිත අඳුරට අරගෙන යන්නේ. ඒතකොට නිවන් මාර්ගයේ සම්පූර්ණයෙන්ම වහලා දාන්නේ පංච නීවරණ වලින්. හිතේ සියලු අකුසල් උපද්දවන්නේ පංච නීවරණ වලින්. පංච නීවරණ තමයි අකුසල් ගොඩ. අකුසල රාශිය කියන්නේ. ඒතකොට පංච නීවරණ වලින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් නීවරණ වලින් හිත බැහැර කරලා හිත ආලෝකයකට ගෙනියන්න කරුණු හතක් තියෙනවා. පංච නීවරණ වලින් හිත බැහැර කරලා හිත අවබෝධයකට ගෙනියන්න කරුණු හතක් තියෙනවා. පංච නීවරණ වලින් හිත බැහැර කරලා හිත නිවන කරා ගෙනියන්න කරුණු හතක් තියෙනවා. ඒකට තමයි සත්ත බොජ්ජංග කියලා කියන්නේ. සප්ත බොජ්ජංග වැඩෙන්නේ නැති හිතේ නීවරණම තමයි තියෙන්නේ. බොජ්ජංග ධර්ම හත කියන එක භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කරපු කාරණාවක්. ඒ බෝධි අංග නිවනට උපකාරී වන ප්‍රධාන අංග හත. ඒක ඔබ අහලා තියෙනවා මීට කලින් අපි විස්තර වශයෙන් විස්තර කරලා තියෙනවා සත්බුද්ධංග. ඒ තමයි සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය කියන්නේ සතර සතිපට්ඨානේ හොඳට සිහිය පිහිටවනවා. සතර සතිපට්ඨානේ හොඳට සිහිය පිහිටවනවා. විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, වස්සග්ග පරිණාමේ. විවේකයේ ඇසුරු කරගෙන, විරාගයේ ඇසුරු කරගෙන, නිරෝධයේ ඇසුරු කරගෙන, නිවන අරමුණු කරගෙන සතර සතිපට්ඨානේ සිහිය පිහිටවනවා. ඒකට කියනවා සති සම්බොජ්ජංගය. ඒ කියන්නේ සතිපට්ඨානේ වඩන, එහෙම නැත්නම් සත්‍තිස් බෝධිපාශික ධර්ම පුරුදු කරන, මේ ශාසන ප්‍රතිපදාව පුරුදු කරන කෙනා තුල යම් සිහියක් තියෙනවා නම් ඒ සිහියෙන් නිවන අවබෝධය කරා නම් ඔහු ගෙනියන්නේ ආන්නේ සිහියට කියනවා සති සම්බොජ්ජංගය කියලා. ඒකට ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ ඒ සතර සතිපට්ඨානේ මනාව සිහිය පිහිටවන කෙනා ඒ සතිපට්ඨානය තුල එහෙම නැත්නම් ආනාපානසති භාවනාව, ඊළඟට අසුභ භාවනාව, ඉරියාපත භාවනාව, ධාතු මනසිකාරය, ඊළඟට පංච උපාස්කන්ධ භාවනාව, ආයතන භාවනාව, කොහොම හරි මේ සතිපට්ඨ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා මේ ආදී සතිපට්ඨාන භාවනා ක්‍රමයක් තුල විමසනවා. අපි කියමු ආස්වාස ප්‍රාස්වාසයේ යථා ස්වභාවය විමසනවා. ආනාපාන සතිය කරගෙන යනකොට ඒ ආනාපාන සතිය තුල ඇතිවන වෙනස්කම් විමසනවා. අවසානයේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බෙද බෙදා දකින්න හිත යොමු කරනවා.
වේදනාවෙත් එහෙමයි, සිතෙත් එහෙමයි, ධම්මානුපස්සනාවෙත් එහෙමයි. යමක් විමසා එහි යථාර්ථය තේරුම් ගන්න නුවණ මෙහෙවන ගතියට කියනවා ධම්මවිචය සම්බොජ්ජංග කියලා. සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවන එක සති සම්බොජ්ජංගය. ඒ තුල එහි යථා ස්වභාව විමසන එක අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසන එක ධම්මවිචය සම්බොජ්ජංගය. ඒතර මේ සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවීමත් එක්ක ඒ තුල හොඳට මේ අර නුවණින් යුක්තව විමසන ගතිය ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනකොට තව තවත් වීරිය පිණිසම හිත හැදෙනවා. අකුසල් දුරු වෙවි කුසල් උපදවා මේ මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න මෙහාට ශක්තිය ලැබෙනවා. ඊළඟ සතර සතිපට්ඨානයේ මනාව සිහිය පිහිටවන්න දහම් කරුණු විමසන්න තව මෙහා වීරියේ යෙදෙනවා. ඒකට මේ වීරිය මොහොතක් පාසා ඔහු කරන වීරිය නිවන පිණිස තියෙන්නේ. අන්න නිවන පිණිස නිවනට නැඹුරු වෙලා විරාගයට නිරෝධයට නැඹුරු වෙලා විවේකයට නැඹුරු වෙලා මොහුගේ වීරිය හිත තුල වැඩ කරනකොට ආනේ වීරියට කියනවා විරිය සම්බොජ්ජංගය කියලා. සතර සතිපට්ඨානයේ හිත පිහිටවනවා නම් ඒ තුල තියෙන දහම් කරුණොත් හොඳට විමසා තේරුම් ගන්න පුළුවන් නම් හොඳට වීරියක් තමා තුල වැඩිනවා නම් එයාට ප්‍රීතියම වැඩෙනවා. ප්‍රීතිය වැඩෙනවා. ඒ ධම්මගේ ගමන් කිරීම තුළින්මයි මේ ප්‍රීතිය ඇති වෙන්නේ. ඒ ප්‍රීතිය තියෙන්නේ කාම සැපයක් නෙවෙයි. ඒ ප්‍රීතිය උදන් අනන එකක් නෙවෙයි. ඒ ප්‍රීතිය අත්ුක්කංශන පරවම්බන දෙයක් නෙවෙයි. ධම්මගේ හැසිරීම තුළින්ම ඔහුට ඇතිවන ප්‍රීතියක්. ඒ ප්‍රීතිය ඔහුට තව ඉදිරියට ධර්මයේ දියුණු කරගන්න පවතින්නේ. දැන් ඕනම කෙනෙක් ඕනම දෙයක එකපාරම අතාරින්නේ ප්‍රීතියක් හටගන්නේ නැති නිසා. බන වුණත් අහනකොට ප්‍රීතියක් ඇති වෙනවා නම් ඊළඟ බන අහනවා. වැඩක් වුණත් කරගෙන යනකොට ප්‍රීතියක් ඇති වෙනවා නම් ඊළ දිගටම කරනවා. ප්‍රීතිය ඇති වුණ නැත්නම් මගදී නතර කරනවා. දැන් මේ නිවන් මාර්ගයේ ගමන් කරනකොට ප්‍රීතියම ඇති වෙනවා. ඒ ඇති වෙන ප්‍රීතිය ඔහු නිවන කරාම ගෙනියනවා. අන්නේ ප්‍රීතිදි කියනවා පීති සම්බොජ්ජංගය. ඒතර පින්වත්නි හොඳට සිහියත් පිහිටවනවා නම් ඒ තුල හොඳට විමසන්නත් පුළුවන් නම් වීරියක් තියෙනවා නම් ප්‍රීතියක් තියෙනවා නම් ඔහුගේ කයයි සිතයි සැහැල්ලු වෙනවා. කය සිත බර නැහැ. සැහැල්ලුයි. ඒ පස්සද්ධියේ සැහැල්ලු බව. එතනම යමක් සැහැල්ලුවෙන් කරන්න පුළුවන් නම් දිගටම කරන්න පුළුවන්. අපිට යමක් කරනකොට ඒක බරක් නම් ඒක අපිට පීඩනයක් නම් ඒක මඟදී නතර කරනවා. මේ නිවන් මාර්ගයේ ගමන් කරන්න සැහැල්ලුව ඇති වෙනවා. ගොඩාක් සැහැල්ලුයි බරක් නැහැ. මුළු දවසේම භාවනා කළත් වෙහෙසක් නැහැ. බොහෝ මානසිකාර කළත් හිතට වෙහෙසක් නැහැ. අපිට එක දෙයක් යමකට වැඩිපුර හිතනකොට හිතට බරක් නේ. පිස්සු හැදෙනවනේ වැඩිපුර හිතන්න ගියාම. නිවන් මාර්ගයේ කෙලවරක් නැතුව හිතනවා මේ අනිත්‍ය ස්වභාවය. හිතට වෙහෙසක් නැහැ, සැහැල්ලුයි. සිතයි කය සැහැල්ලු වෙවි යනවා. අන්න ඒක පස්සද්ධි සම්බොජ්ජංගය. ඒතර මෙයාගේ සිහියත් පිහිටවනවා, දහම් කරුණු විමසන්නත් පුළුවන්, වීරියක් තියෙනවා, ප්‍රීතියක් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා. මේ ප්‍රීතියෙන්, සැහැල්ලුවෙන්, සැපයෙන් සතිපට්ඨානයේ සිහි පිහිටවා ගන්නකොට එයාගේ හිත සමාධිමත් වෙනවා. පළවෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන්, දෙවෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන්, තුන්වෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන්, හතරවෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන්. හිත හොඳට එකඟ වෙනවා. ඒක සමාධි සම්බොජ්ජංගය. ඊළඟට සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවීම තුළින්, විමසීම තුළින්, වීරිය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය තුළින් මේ ධම්ම මාර්ගයේ ගමන් කරනකොට මෙයාගේ හිත ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙලා හිත උපේක්ෂාවටපත් වෙනවා.
ඒ වගේම ධර්මතාවල යථා ස්වභාවය ප්‍රකට වෙන්න ගැනීමත් එක්කම හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒතකොට මේ විදිහට හිතේ උපේක්ෂාවටපත් වීම උපේක්ඛා සම්බොජ්ජංගය. ඒතකොට උපේක්ෂාවටපත් වීම කියන එක උපේක්ඛා වේදනාව නෙවෙයි මෙතන. මෙතන තියෙන්නේ ඒ ඇලීම් ගැටීම් වලින් දුරු වෙවි යෑමත් එක්ක හිතේ ඇති වෙන මධ්‍යස්ථ භාවය. උපේක්ඛා සම්බොජ්ජංගය. ඔන්න ඕක තමයි සම්බොජ්ජංග 7. ඔන්න ආය අපි ඉගෙන ගන්නවා සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගය. එතකොට හිත නීවරණ වලින් දුරු කරලා නිවන කරා යන්න හිත මෙහෙවන බලවේග 7 තමයි ওই බොජ්ජංග 7. ඉතින් මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ මනාව සප්ත බොජ්ජංගයෝ වැඩුවා. මේ ලෝකේ අන්තාක රහතන් වහන්සේලා බිහි වුණාද ඒ සියලුම රහතන් වහන්සේලා සප්ත බොජ්ජංග වැඩුවා. වැඩියෝ නැහැ පින්වත්නි. ඔබ යම් දවසක නිවන් දකිනවා නම් ඔබටත් අනිවාර්ය සත්බොජ්ජංගයෝ වඩන්න වෙනවාමයි. මේ බොජ්ජංගයෝ ගැන මේ විදිහට අහලා හරි තියාගන්න. යම් දවසක ඔබ ලෙඩ ඇඳේ ඉන්නකොට ඔබගේ පිනකට කවුරු හරි සම්බොජ්ජංග පිරිසජ්ජයනා කළොත් ඇහෙනකොට අර්ථය හිතට එනවා. මේකයි මේ කියන්නේ දැන් කියලා. ගොඩාක් අය බොජ්ජංග පිරිත් ඇහුවට අර්ථය දන්නේ නැහැ. ඒතර මේ බොජ්ජංග තියෙන්නේ නිවන කරාමයි. ඒතර මේ සත්බොජ්ජංගය හැම භාවනාවක් තුළින්ම වඩන්න පුළුවන්. මෛත්‍රිය තුලත් වැඩෙනවා. මෛත්‍රිය තුල සිහිය පීඨවන එක සති සම්බොජ්ජංගය. ඒ තුලින් විමසා මෛත්‍රිය පතරවන එක ධම්මවිචේ සම්බොජ්ජංගය. වීරිය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂා. අට්ඨික සංඥාව උනත් ඔන්න මේ ශරීරයේ ඇටසැකිල්ලක් විදියට බලනවා. භාවනාවට කෙනෙක් ඉඳගෙන පහසු ඉරියව්වකින් ඔහු මේ ශාරීරික විමසලා බලන ඇටසැකිල්ලක් විදිහට. ඒ අට්ඨික සංඥාවේ සිහිය පිහිටවන එක සති සම්බොජ්ජංගය. ඒ විමසා බලන එක ධම්මවිචේ සම්බොජ්ජංගය. ඒ තුල තියෙන විරිය සම්බොජ්ජංගය. එතකොට ඒ සිහිය පිහිටවලා හොඳට මේ භාවනා අරමුණ ප්‍රකට වෙනකොට ප්‍රීතිය ඇති වෙනවා. පස්සද්ධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙනවා. හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒතර සෑම භාවනා අරමුණකම බොජ්ජංග ධර්මිය වඩන ක්‍රමයක් තියෙනවා. මේකෙන් ওই බොජ්ජංග ධර්ම කියන එක පොඩ්ඩක් විස්තර කරන්න ගත්තේ අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගත්ත පිවිතුරු නිවන් මඟ. දහම් වැඩසටහනේ මේ සත්‍ය බොජ්ජංගය ගැන බොහෝ කරුණු ඉගෙන ගත්තා. ඉතින් පින්වත්නි ඔන්න ඒ කාලේ අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේළුවනේ ලෙහෙණුන්ගේ අබේ භූමියේ තමයි වාසය කළේ. වේළුවනාරාමේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉද්දි ගොඩාක් ගිලන් වුණා, අසනීප වුණා. ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාහල්ලගුලා කිලානෝ. ගිලන් වුණා, ආබාධයටපත් වුණා, ගොඩාක් කායික වේදනාව ආවා, බොහෝ ගිලන් වුණා. ඊට පස්සේ ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මල්ලි. මහා චුන්ද මහරහතන් වහන්සේ හවස් කාලේ භාවනාවෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ ගිලන් වෙලා වැඩ ඉන්න තැනට වැඩියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එක පැත්තක අසුන් ගත්තා. බුදුරජාණන් වහන්සේම චුන්ද ස්වාමීන් වහන්සේට වදාලා පටිභන්තු තං චුන්ද බොජ්ජංගාති. චුන්ද ওই බොජ්ජංග ධර්මයේ විස්තර කරන්න ඔබට වැටහෙවා. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම ගැන දැන් කියන්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වට පස්සේ චුන්ද මහරහතන් වහන්සේ බොජ්ජංග ධර්මය සිහි කරනවා. සත්‍තිමේ භන්තේ බොජ්ජංගහ භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.
සංවත්තන්ති. භාග්‍යතුන් වහන්සේ බොජ්ජංග ධර්මයෝ 7ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කළා බොජ්ජංග 7 ගැන. ඊළඟට ඒ භාවිතා කළොත් බහුල වශයෙන් වැඩුවොත් ඊළඟට මනසේ වැඩුවොත් නිවන පිණිසමයි පවතින්නේ මේ බොජ්ජංග 7. බුදුරජාණන් වහන්සේ මේ මනාව අපිට කියලා දුන්නා. මොකක්ද මේ 7? සති සම්බොජ්ජංගෝ කෝ භන්ති භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. සති සම්බොජ්ජංගය මේ සතර සතිපට්ඨානී සිහිය පිහිටවන එක නිවන අරමුණු කරගෙන ඒ සති සම්බොජ්ජංගේ භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කළා. භාවිතා කළොත් නැවත නැවත වැඩුවොත් මනසේ වැඩුවොත් නිවන පිණිස පවතිනවා. ඒ මනසේ නිවන පිණිස පවතින ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය භාග්‍යතුන් වහන්සේ මනාව අපට දේශනා කළා. ඒ භාවිතා කළොත් බහුල වශයෙන් වැඩුවොත් නිවන පිණිස පවතින වීරිය සම්බොජ්ජංගය භාග්‍යතුන් වහන්සේ අපිට මනාව දේශනා කළා. ඊළඟට බහුල වශයෙන් වැඩුවොත් මනාව වැඩුවොත් නිවන පිණිස පවතින අවබෝධ ඥානය පිණිස පවතින වීරිය ප්‍රීති සම්බොජ්ජංගය භාග්‍යතුන් වහන්සේ අපිට වදාලා. පස්සද්ධි සම්බොජ්ජංගේ වදාලා. උපේක්ඛා සම්බොජ්ජංගේ වදාලා. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක තමයි සත්බොජ්ජංග. භාග්‍යතුන් වහන්සේ මනාව අපට දේශනා කළා. බහුල වශයෙන් වැඩුවොත් මනාව වැඩුවොත් නිවන පිණිස පවතිනවා. බුදුරජාන් වහන්සේ වදාලා තග්ගචුන්ද බොජ්ජංගා තග්ගචුන්ද බොජ්ජංගාති. චුන්ද මේකමයි බොජ්ජංග. චුන්ද ඕකමයි බොජ්ජංග. ඉදමවෝ ඡායස්මා මහ චුන්දෝ. චුන්දයන් වහන්සේ මේ දේශනාව වදාලා. සමනඤ්ඤෝ සත්තා වහොසි. ශාස්ත්‍රුන් වහන්සේ මේක අනුමත කළා. වොට්ටාහිච භගවා තම්මා ආබාධා තථා පහිනෝච භගවතෝසෝ ආබාධෝ අහෝසීති. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවෙම ගිලම් බවින් නැගිට්ටා. ආයේ රෝගී හැදුන්නේ නැහැ. මේක පුදුම සහගත එකක්. ඒ කියන්නේ බොජ්ජංග වඩපු කෙනෙකුට මේ බොජ්ජංග ඇසීමෙන්ම සියලු රෝග සංසිඳෙනවා. දැන් මේ කිසිම බෙහෙතක් නැතුව නෙමෙයි. කිසිම බෙහෙතක් නැතුව මේ බොජ්ජංග ඇසීමෙන්ම මේක සංසිඳෙලා. පුදුම සහගතයි. ඒ සත්ත්ව බොජ්ජංග. දැන් මෙතන නම් තියෙන්නේ මේ බොජ්ජංග වල අනුභවයමයි. දැන් සත්‍ය ක්‍රියාවේ අනුභවය දැන් බලන්න අඟුලිමාල පිරිත ගත්තොත් අඟුලිමාල පිරිතේ අනුභවය වචනෙන් කියන්න බෑනේ. දැන් ළඟදීන් අඟුලිමාල සෑයට පුතෙක් ආවා. මේ පුතාට අවුරුදු 20කට විතර කලින් විසක් ඇවිලා. මොකරි ආන වෙන මොන හරි දෙයක් වෙන්නේ නැති. දවස් 3කට 4කට සැරයක් තමයි වැසිකිලි යන්නේ. ඒත් බොහෝ අමාරුවෙන් බඩ විශාල වෙලා. ඉතින් හරි අමාරුවෙන් ඉන්නේ. ඊට පස්සේ මේ දරුවා ලොකු ස්වාමීන් වහන්සේට කිව්වා මේක. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා පුතේ පැන් වීදුරුවක් අරගෙන ඒ පැන් වීදුරුව අඟුලිමාල සෑයේ පේසවලල් උඩ තියලා ඔයා එතන ඉඳගෙන සෑයට ජීවිතේ පූජා කරලා අඟුලිමාල පිරිත 21 වතාවක් කියන්න. ඒතකොට අඟුලිමාල පිරිත 21 වතාවක් මෙයා පිරිත් කළා සෑයට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩි ඉන්න සෑයේ අනුභවයෙන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ දහසක් ධාතුන් වහන්සේලා වැඩි ඉන්න සෑයේ අනුභවයෙන් ඒ වගේම දේවානුභවයේ පැතිරී ඇති අඟුලිමාල සෑයේ අනුභවයෙන් දිව්‍ය ඖෂධ තැන්පත්ව ඇති අඟුලිමාල සෑයේ අනුභවයෙන් මට සිත් වේවා කියන අදහසින් අර පැන් වීදුරුව අරන් මාළුවේදීම බිව්වා. මාළුවෙන් එළියට එනකොටම ඇඟ රෙදෙන ගතියක් ආවා. උණ ගත්තා.
ඊට පස්සේ මෙයා කාමරේට ගියා. ටිකක් වෙලා ඉන්නකොට මෙයාට බඩේ කැක්කුමයි. වැසිකිලි ගියා විරේක වුණා. රෑ එළි වෙනකොට 10 වතාවක් විරේක වුණා. මේ කිසිම විරේක බෙහෙතක් පාවිච්චි නොකර මේ පැන් වීදුරුවකින්. රෑ එළි වෙනකොට 10 වතාවක් විරේක වුණා. අර අවුරුදු 20ක කුසේ තිබ්බ වාසවිස එහෙම්ම ගැලවිලා ගියා. පහවදා ඉඳලා සාමාන්‍යයි. දැන් සාමාන්‍ය කෙනෙක් විදියට වැසිකිලි කැසිකිලි යනවා. සාමාන්‍ය කෙනෙක් විදියට ආහාර ගන්න. ඇඟේ තරබාරු ගතිය නැති වෙලා සාමාන්‍ය පුදුම හිතෙනවා. එයා ඒ අසනීප වෙලා එනකොට තිබ්බ ඇඟෙන් භාගයක් අඩුයි දැන්. කිසිම බෙහෙතක් නැහැ. පිරිත් කියලා පිරිත් පැන් විදුරක් බෙව්වේ. අද්දුටුවයි සත්තයි වගේ දෙයක් මම මේ කිව්වේ. අහට දැක්කපු දෙයක්. බලන්නේ සත්‍ය ක්‍රියාවේ අනුභවයි. මිනිස්සු පිළිගන්නේ නැහැ. නමුත් සත්‍ය. තව මම දන්න මේ මහත්තයෙකුට පිළිකාවක් හැදිලා. මේක කොයි වගේ දෙයක්ද කියලා හිතා ගන්න බැරුව එතුමා ඒක මේ පරීක්ෂා කරන්න දිනියක් දාගෙන ඊට කලින් අඟුලිමාල සෑයට ඇවිල්ලා මී පැණි ගිතෙල් සෑයට පූජා කළා. අර විදිහට බොජ්ජංග පිරිත් තුන මේ බොජ්ජංග පිරිත් කිව්වේ. මමත් හිටියේ එදා. බොජ්ජංග පිරිත් තුන සජ්ජායනා කරලා අඟුලිමාල සෑයේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 8 නමක් වැඩ ඉන්නවා. සතෞතිසා දෙව්ලොව වැඩ සිටපු සත්‍යයයි ඊළඟට දහසක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා අඟුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යයයි දේවානුභාවී පැතිරී ඇති බව සත්‍යයයි ඊළඟට අඟුලිමාල සෑයේ ඖෂධානුභාවයේ තිබෙන බව සත්‍යයයි සත්‍යානුභාවී නිරෝගී වේවා කියලා ජීවිතේ පූජා කළා ශ්‍රද්ධාවෙන් වැඳලා අඟුලිමාල පිරිත 21 වතාවක් විතර සජ්ජායනා කරලා 21 වතාවක් කියන්නේ බොහෝ වෙලා සජ්ජායනා කරලා පිරිත් කියලා ගියා පහවදා පරීක්ෂණයට යනකොට ඇඟේ රෝගේ නැහැ. මේ මම දන්න අද්දුටුව ඇහෙන් දැකපු කනෙන් අහපු දෙයක් මේ කියන්නේ. ඊට පස්සේ ඒකත් එක්කම දැන් අස්පනා පිට මේ අඟුලිමාල පිරිතෙන් පිහිට සලසා ගන්න හැටි අපි දැක්කනේ. ඒකත් එක්ක පොත් වහන්සේ නමක් හැදුවා. අඟුලිමාල සෑයෙත් වෙන අසුපොලක් තියෙනවා. අඟුලිමාල සෑයට ගිහිල්ලා පිරිත් කියලා ඒ පිහිට සලසා ගන්න හැටි ඒ පොතේ තියෙනවා. පහන් සිතින් ශ්‍රී අඟුලිමාල සෑ රජුන් වන්දනා කරමු කියලා ඒ පොත තියෙන පොඩි පොත් පිංචක් පුංචි මුදලකට ගන්න තියෙන්නේ. ඒකේ තියෙනවා කොහොමද වඳින්නේ සත්‍යක්‍රියාව. දැන් මම ඔබට කිතියෙන් වචන වලින් කියපු සත්‍යක්‍රියාව ඒ පොතේ තියෙනවා. එරන් තනියෙන් හාමුදුරුවෝ ඕනේ. ස්වාමීන් වහන්සේලා ළඟ ඉන්න ස්වාමීන් වහන්සේ මේක අපිට තේරෙන්නේ නැහැ කොහොමද මේ පූජාවත් තියාගන්නේ වඳින්නේ ලෙඩ දුක් අසනීප වලට පිහිටක් ගන්න කොහොමද කියලා තේරෙන්නේ නැහැ කියලා හාමුදුරුවෝ ළඟ කංකිදිරි ගන්න ඕනේ නැහැ. තමන්ම අර මේ පිරිත් පොත ගත්තා. පහන් සිතින් අඟුලිමාල සෑ රජුන් වන්දනා කරමු කියලා පොත තියෙනවා. පොත ගත්තා පොතේ තියෙනවා. පහන් පත්තු කරන්න ඕන විදිහ, සෑය පැදගුණ කරන්න ඕන විදිහ, පූජා කරන්න ඕන දේවල්, ඒ කියන පිරිත් ඊළඟට ජීවිතේ පූජා කරන හැටි, සිත ප්‍රාර්ථනා කරගන්න හැටි හැම එකක්ම තියෙනවා. මාළුවේ ඉන්න ඕන විදිය. ඉතින් මම මේ අමතර මේ ඇත්තට මේක දැන් මට මේ අමතර කාරණාවක් විදිහට මතක් වුණේ පිළිකා රෝගීන් සුව වෙලා තියෙන අඟුලිමාල සෑය ළඟ බොජ්ජංග පිරිතුයි අඟුලිමාල පිරිතයි සජ්ජායනා කරලා. දැන් මේ බොජ්ජංග වඩන්නෙත් නැති සමහරට බොජ්ජංග ගැන තේරුමක් නැති අයටත් මෙහිම පිළිද සැලසෙනවා නම් මේ ලෝකේට සත්‍ය බොජ්ජංගයෝ උපදවලා දුන්න ශාස්ත්‍රුන් වහන්සේට බොජ්ජංග ඇසීමත් එක්කම ඒ සියලු රෝගියෝ සංසිඳුන බව නෑ මට නම් ආශ්චර්යයක්. ඒක සිදුවිය හැකි. ඒ සිදුවිය හැකි. මේ සාමාන්‍ය මිනිසුන්ටත් බොජ්ජංග පිරිත් ඇහෙද්දී සිත සාන්තිය සැලසෙනවා නම් මේ බොජ්ජංග පිරිත් කටපාඩම් කරගන්න ඕන ලොකු දෙයක් නෑ. මේ පොතක පිටුවක් නෑ මේ බොජ්ජංග පිරිත්. එච්චර චූටි පිරිතක්. නමුත් අර්ථය මහා ගම්බීරයි. මේ විතරක් නෙවෙයි පින්වතුනි දවසක් අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගොඩාක් අසනීප වුණා.
උන්වහන්සේ රජගහනුවර ගිජ්ජු කූටේ පර්වතයේ වාසය කළේ. අනේ උන්වහන්සේ අසනීප වෙලා ගිලන් වෙලා වැඩ හිටපු ගල්ලෙන ගිජ්ජු කූටේ අදටත් තියෙනවා. අපි ඉන්දියාවේ යන කාලේ ඒ ගල්ලෙනට ගිහිල්ලා මුගලන් මහරහතන් වහන්සේ සිහි කරලා මේ මහා මොග්ගල්ලාන තේරබොජ්ජංගය සජ්ජහිනා කළා තමයි එන්නේ. අපි අමතක කරන්නේ හරි සතුටුයි මේ ධර්මයේ භූමිවල සජ්ජහිනා කරනකොට. ගිජ්ජකූටේ පබ්බතේ විහෙරති කියලා කියනකොට අපි ඉන්නේ ගිජ්ජකූටේ. හරි අමුතු යුගයක් පහුවෙලා ගියා. දැන් නම් මේ කොරෝනා වසංගතත් එක්ක දඹදිවේ යෑම කවදා වෙයිද කියලා හිතා ගන්න අමාරුයි. ඒකයි අප්‍රමාදී වෙන්න ඕන. කළ යුතු දේවල් ඉක්මනට කරන්න ඕනන්නේ. අනේ ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් සිද්ධ වෙන්නේ මේ සෑම බුද්ධ භූමියකටම අපිව ගෙන්නගෙන ගියා. සෑම බුද්ධ භූමියකම විස්තර අපිට කියලා දුන්නා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගිජ්ජකූටේ තියෙන සෑම ලෙනකටම අපි ගෙන්නන්න ගියා. මේ තමයි අහවල් ලෙන, මේ අහවල් ලෙන. ගිජ්ජකූටේ තියෙන කාශ්‍යප මහරහතන් වහන්සේ භාවනා කරපු ලෙනක් තියෙනවා. ඒ ලෙනටත් අපිව ගෙන්නන්න ගියා අහවල් ලෙනේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කාලේ භාවනා කළේ කියලා. ඉතින් හරි පුදුම යුගයක් පහුවෙලා ගියා. ඊට පස්සේ පින්වතුනි මහා මොග්ගලන් මහරහතන් වහන්සේත් ගිලන් වුණා. ගිලන් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ භාවනාවෙන් නැගිටලා හවස් කාලේ භාග්‍යතුන් වහන්සේ දා වේලුවනේ වැඩ සිටියේ. මොග්ගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ ගිජ්ජ කූටේට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ පැනවූ ආසනේ අසුන් ගත්තා. අසුන් අරන් මුගලන් මහරහතන් වහන්සේගෙන් අහනවා කචිතේ මොග්ගල්ලාන කමනීය. කොහොමද මොග්ගලන් ඔබට ඉවසන්න පුළුවන්ද? කච්චි ආපනියන් යැපෙන්න පුළුවන්ද? කච්චි දුක්ඛ වේදනා පටික්ඛමන්තිනෝ අභික්ඛමන්ති. මේ දුක් වේදනා අඩු වෙනවද පේන්නේ වැඩි වෙන්නේ නැද්ද? පටික්ක මොසානම් පඤ්ඤායතිනෝ අභික්ඛමෝති. අද්විවි යන බවක්ද තියෙන්නේ වැඩිවීමක් නෙවෙයිද? නමේ බන්තේ කමනීය. ස්වාමීනි ඉවසන්ට අමාරු වේදනාවක්. නයාපනීය. යැපෙන්න අමාරු වේදනාවක්. බාල්ලා දැන් රහතන් වහන්සේ නමක් ඉවසන්ට අමාරු වේදනාවක් කියන්නේ. යැපෙන්න අමාරු වේදනාවක් කියන්නේ කොහොම රෝගයක් වෙන්න ඇතිද මොගලන් මහරහතන් වහන්සේට හැදෙන්න ඇති. කොහොම රෝගයක් වෙන්න ඇතිද? දැන් හැබැයි ශාස්ත්‍රුන් වහන්සේගේ වෙනස බලන්න. ශාස්ත්‍රුන් වහන්සේගෙන් මහචුන්ද මහරහතන් වහන්සේ අහන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ ඉවසන්න අමාරුද යැපෙන්න අමාරුද වැඩි වෙනවද ඒව අහන්නේ නැහැ. කෙලින්ම බොජ්ජංග සිහි කරනවා. භාග්‍යතුන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේගෙන් අහනවා. අහනකොට කියනවා ඉවසන්න අමාරු යැපෙන්න අමාරු බහල්ලා මේ දුක්ඛ වේදනා අභික්ඛමන්ති නොපටික්ඛමන්ති. ඒ දුක් වේදනාව තමා කරා පැමිණීමක්මයි තියෙන්නේ. වැඩිවීමක්මයි තියෙන්නේ. අඩු වෙන්නේ නැහැ. වැඩි වෙනවමයි පේන්නේ අඩු වෙනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සත්‍විමේ මොග්ගල්ලාන බොජ්ජංගා මයා සම්ම දක්ඛාතා භාවිතා බහුලී කතා අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. මොග්ගල්ලාන මම මනාව සත්බුද්ධංගියෝ වදාලා. භාවිතා කළොත් බහුල වශයෙන් වැඩුවොත් නිවන පිණිසම පවතින සත්බුද්ධංග මොග්ගල්ලානේ බොජ්ජංග හත මොකද්ද? සති සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. සති සම්බොජ්ජංගය තමයි මම දේශනා කළේ මයා සම්මදක්ඛාතෝ. මම මනාව දේශනා කළේ භාවිතා කළොත් බහුල වශයෙන් වැඩුවොත් නිර්වාණය සාක්ෂාත් කරගන්න උපකාර වෙනවා. ඒකට සති සම්බොජ්ජංගය කියනකොට ඒ වචනේ ඇහිමත් එක්කම මොග්ගලන් මහරහතන් වහන්සේට සතර සතිපට්ඨානෙ සිහිය පිහිටවන ඒ ධර්මතාවය හිතේ පිහිටනවා. ධම්මවිචය සම්බොජ්ජංගය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මම මනාව දේශනා කළා නිවන පිණිස පවතින. වීරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය,
සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. ඉමේකෝ මොග්ගල්ලාන සත්ත බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මේ මා විසින් මේ සත්ත බොජ්ජංගයෝ මනාව දේශනා කළා. භාවිතා කළොත් බහුල වශයෙන් වැඩුවොත් නිවන පිණිස පවතිනවා. ඒ නිසා මොග්ගල්ලාන මේ සත්ත බොජ්ජංගයෝ කියන්නේ මේකටයි කියලා. ඊට පස්සේ දැන් බොජ්ජංග 7 මනාව වඩපු කෙනෙන්නේ මොග්ගලම් මහරහතන් වහන්සේ. මොග්ගලම් මහරහතන් වහන්සේ කියන්නේ මනාව වඩපු කෙනෙක් සත්ත බොජ්ජංග. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන ධර්මයේ ශ්‍රවණය කළා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න ශ්‍රාවකෙින්ද එහෙම නැත්නම් සෝවාන් වෙන අයට සත්ත බොජ්ජංග වඩමින් අරහත්ත්වයට පත් වෙන හැටි කියලා දෙන්නේ මොග්ගලම් මහරහතන් වහන්සේ. මොග්ගලම් මහරහතන් වහන්සේට තමා තුළ තියෙන බොජ්ජංගම බුදුමුවින් නැවත අසනකොට ප්‍රීතිය පැතිරිලා ගියා. සිහිය පැතිරිලා ගියා. එහෙම රෝගේ නැති වුණා. තග්ග භගව බොජ්ජංගා, තග්ග භගව බොජ්ජංගා, තග්ග සුගත බොජ්ජංගා. භාග්‍යතුන් වහන්සේ මේ තමයි සත්ත බොජ්ජංග. ස්වාමීනි සුගතයන් වහන්සේ මේ නම් බොජ්ජංගමයි කියලා ප්‍රීති ഘോഷා කළා. භාග්‍යතුන් වහන්සේ මේ වදාලා මොග්ගලම් මහරහතන් වහන්සේ සතුටු වුණා. උට්ඨාහි ඡායස්මා මොග්ගල්ලානෝ තම්මා ආබාධා. මොග්ගලම් මහරහතන් වහන්සේගේ ලෙඩෙන් නැගිට්ටා. තථා පහීනෝ ඡායස්මතෝ මහ මොග්ගල්ලානස්සසෝ ආබාධෝ අහෝසීති. මොග්ගලම් මහරහතන් වහන්සේට ඒ රෝගේ ආයෙ හැදුන්නේ නැහැ. පුදුම සහගතයි. පුදුම සහගතයි. ධර්මයේ සිහි කිරීමෙන්ම නැගිටිනවා. මමත් දැකලා තියෙනවා. මේ අවස්ථා කිහිපයක බලවත් වේදනාවෙන් ඉන්න අය ධර්මයේ සිහි කළා කායानुපස්සනා සහ ඒ දහං අරමුණු සිහි කරලා බලවත් වේදනාවෙන් නැගී හිටින අවස්ථා කිහිපයක් මමත් දැකලා තියෙනවා. අද යුගයේ. ඒතර බුද්ධ කාලේ මේක සුලභ දෙයක්. ඇයි ඒ කාලේ අද කාලේ වගේ ලෙඩ දුක් අසනීප වලට මෙච්චර බෙහෙත් ගන්නේ නැහැ. මේ සංඝයා පිණ්ඩපාතේ වැඩලා වනයේ වාසය කරන්නේ, මැසි මඳුරු උවදුරු සහිතව වාසය කරන්නේ, ගල්ලින් වල වාසය කරන්නේ. වෙනම ආරක්ෂාවල් නැහැ. යාන වාහන පහසුකම් නැහැ. ඊළඟට මේ මොකවත් නැතුව උන්වහන්සේලා වාසය කරනවා. පත්‍ය ආහාර කියලා දෙයක් නැහැ. පිණ්ඩපාතේ ලැබිච්ච දෙයක් වළඳන්නේ. ඉතින් උන්වහන්සේලා මේ ආයුර්වේද ඖෂධ වලින් තමයි හදිසියෙවත් අසනීපයක් වුණොත් යැපෙන්නේ. ඒත් ඒ අතරිනුත් මේ බලන්න මේ රහතන් වහන්සේලා ධර්මයේ සීකලම ලෙඩින් නැගීටිනවා ආය. ඒ රෝගයට ආය වෙන බෙහෙත් නැහැ. කොච්චර ආනුභාවයක්ද කියලා හිතන්න. මේ පිරිත් වල තියෙන ආනුභාවය. නිසා මේ බොජ්ජංග පිරිත් අහන්න ඕන, ශ්‍රවණය කරන්න ඕන. ඒ දහම් කරුණු සිහි කරන්න ඕන. දැන් මම මේ දේශනාවෙන් පැති දෙකක් බලාපොරොත්තු වුණා. එකක් තමයි බොජ්ජංග පිරිත් කියන්නේ මොකක්ද කියලා තේරුම් කරන්න. අනිත් එක සත්ත බොජ්ජංග කියන වචනේ හිතට යවන්න. මේක කලින් සත්‍තිස් බෝධිපාශික ධර්ම උගන්වනකොට ඔය සත්ත බොජ්ජංග ගැන මම නිතර කියලා දුන්නා. ඒ මතක අමතක වෙච්ච අයටත් අලුතෙන් ඉගෙන ගන්න අයටත් මේ සත්ත බොජ්ජංගය කියන්නේ මොකක්ද කියලා මම ඔබට පහසු ඔබට ඉගෙන ගන්න සරලව පහසු විදිහට කරුණු කිව්වා දැන්. මේ බොජ්ජංගහත හිතට කාවද්දාගෙන තියාගන්න. වචන මාත්‍රයෙන් හෝ උදට කාවද්දාගෙන තියාගන්න. මේ සත්ත බොජ්ජංග කියන කාරණාව ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වීමෙන් තමයි පින්වත්නි බොජ්ජංග හත පහළ වෙන්නේ. බුදුවරු නැතිකොට බොජ්ජංග හත පහළ වෙන්නේ. ඒ බොජ්ජංග ශ්‍රවණය කිරීමෙන්ම ලෙඩ දුක් සනීප වෙනවනේ. ඒ කියන්නේ කිසිම ප්‍රතිකර්මයක් නැති අයට බොජ්ජංග පිරිත් වලින් පිරිත් කළ පිරිත් පැන් දුන්නා. සුව වෙනවා.
ඉතින් ඒක එක එක්කෙනාගේ ස්වභාවය. Tamante පිරිත ගැන තියෙන ශ්‍රද්ධාව, නිතර ඇසීම, නිතර සජ්ජායනා කිරීම. ලෙඩ දුක් කරදර වැඩි අය හවස තිරුවන් වන්දනා කරනකොට පිරිත් වලට බොජ්ජංග හත එකතු කරගන්න. ගෙදර රෝගියෙක් ඉන්නකොට ඒ රෝගියාට සිත පැතීමට බොජ්ජංග පිරිත මේ යොදා ගන්න. මම අහලා තියෙනවා ඒ වගේම මේ අපි දන්න අයත් ඉන්නවා මේ බොජ්ජංග පිරිත් කියද්දි සමහර ලාවට දැන් අපි කියමුකෝ දැන් කියනවානේ සති සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන සති සම්බොජ්ජංගයේ පින්වත් මොග්ගල්ලාන මම මනාව දේශනා කළා කියලා මේකේ තියෙනවානේ පාලි වචනේ. ඕකට ලෙඩාගේ නම දානවා. සති සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන කියලා එයාගේ නම ප්‍රියදාසන සති සම්බොජ්ජංගෝ කෝ ප්‍රියදාස කියලා. මේක වැරදි. දැන් අපි කියමු අඟුලිමාල පිරිතෙන් අපි පිහිට ගන්නෙ යතෝහම් බගිනි අරියාය ජාතිය ජාතෝ නාබිජානාමි සංචිතපානං ජීවිතවෝරෝපේතා කියලානේ. තේන සත්‍යේන සොත්ති තේ හොතු සොත්ති ගබ්බස්සාද. ඒකට අපි නෙවෙයිනේ මේ ආරි ජාතිය ඉපදුන දා ඉඳලා ප්‍රාණඝාතය නොකලේ අඟුලිමාල මහරහතන් වහන්සේනේ. ඊළඟට දැන් අර මං බඩේ හිනාවක් කැවිච්ච කෙනෙකුට අඟුලිමාල පිරිතෙන් පිරිත් කළා පෑම් බීලා ඒක නැති වෙච්ච එක තමයි මම කියවනේ. ඒකට නමුත් පිරිත තියෙන දරුවෙක් ලැබෙන එක ගැනනේ. දැන් හිනාවකට කොහොමද පිහිට ආවේ? පින්වතුනි ඒක මෙහෙමයි වෙන්නේ. යතෝහම් බගිනි අරියාය ජාතිය ජාතෝ නාබිජානාමි සංචිතපානං ජීවිතා ඕරෝපේතා තේන සච්චේන සොත්ති තේ හොතු සොත්ති ගම්බස්සාති. අඟුලිමාල තෙරුන් වහන්සේ ඒ ගැමෝ මෝඩ ගර්භ වුණ මේ කැබහිර වුණ ස්ත්‍රියට මේ විදිහට පිරිතක් කිව්වා. ඒ දරුවා සුවසේ බිහි වුණා. ඒක සත්‍යයක්නේ. උන්වහන්සේ අඟුලිමාල මහරහතන් අඟුලිමාල තෙරුන් වහන්සේ පැවිදි වූ දා පටන් ප්‍රාණඝාතයන් නොකළ බව සත්‍යයි. ඒ සත්‍ය ක්‍රියාවෙන් කුසදරු අම්මා කෙනෙකුට සෙත්පතද්දී සුවසේ දරුවා බිහි වුණ බව සත්‍යයි. ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභවයෙන් මට සෙත් වේවා. අඟුලිමාල තෙරුන් වහන්සේ පැවිදි වෙච්ච දවසේ ඉඳලා ප්‍රාණඝාතයන් නොකරපු සත්‍යානුභවයෙන් තමයි අර ගැබහිර වෙලා තිබ්බ අම්මගේ දරුවා බිහි වුනේ. සත්‍ය ක්‍රියා කළා. අපි සත්‍ය ක්‍රියා කරන්නේ ওই සිද්ධිය සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් සෙත් වේවා. පැහැදිලිද? හොඳට පැහැදිලි කරගන්න ඕනේ මේක. ඒ නිසා අඟුලිමාල පිරිතෙන් ඕනම දෙයකට සිත් පතන්න පුළුවන්. අඟුලිමාල මහරහතන් වහන්සේ සත්‍යක්‍රියා කළා කුසදරු අම්මා කෙනෙක්ගේ ගැබහිර වෙලා තියෙද්දී ඒ සත්‍යානුභවයෙන් සුවසේ දරුවා බිහි වුණා. ඒක සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් මේ මාගේ කරදරේ දුරු වෙන්න ආශිර්වාද වේවා කියලා ආශිර්වාද කරන්නේ. පැහැදිලි නේද? අපි නෙවෙයි ඒ සත්‍ය අපේ තුල තියෙන එකක් නෙවෙයි රහතන් වහන්සේගේ සත්‍යය. නිසා ඕනම දෙයකට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. අමනුසුවදුරු කරදර සතුරු පීඩා ඊළඟට ඒ වගේමයි බොජ්ජංග පිරිතුත්. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ සත්‍ය බොජ්ජංගව මනාව අදාළේ. ඒක සත්‍යයි. ඒ බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ළඟට වැඩම කරලා ඒ සත්‍ය බොජ්ජංගය සිහි කරද්දී මුගලන් මහරහතන් වහන්සේ ලෙඩෙන් නිදහස් වුණා. ලෙඩෙන් නැගී හිටියා. ආයේ ලෙඩ හැදුන්නේ සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් අපිට සිත් වේවා. කියලා මේ පිරිත ඒ විදිහටම කියලා ඒතේන සච්චේන සුවත්ති හෝතු. මෙන්න මේ සත්‍යානුභවයෙන් මට සිත් වේවා කියලා තමයි සිත ප්‍රාර්ථනා කරගන්නේ. පැහැදිලිද? ඒ වගේ මේ කරුණු කාරණා තේරුම් ගන්න ඕන. ඒ කාරණාවෙන් මේ කරුණු කාරණා තේරුම් ගන්න ඕන. ඊළඟට දැන් ආයෙ තියෙනවා මේ තේර බොජ්ජංගය මහා කස්සප තේර බොජ්ජංගය. දැන් අපි පිරිත් පොතේ තියෙන මහා කස්සප තේර බොජ්ජංගය ඉස්සලා තියෙන. ඊළඟට මහා මොග්ගල්ලාන තේර බොජ්ජංගය, මහා චුණ්ඩ තේර බොජ්ජංගය. ওই විදිහට තමයි කවුරු සජ්ජහිනා කරන්නේ.
නමුත් අපි සජ්ජායනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ඉස්සෙල්ලා සජ්ජායනා කළා ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ ඊළඟට මහා කස්සප මහරහතන් වහන්සේ කියන්නේ අපි සජ්ජායනා කරනවා. කෙසේ නමුත් පිරිතමයි. ඉතින් ඒ නිසා මහා කස්සප මහරහතන් වහන්සේගේ වේළුවනේ කලන්දක නිවාපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහා කස්සප මහරහතන් වහන්සේ පිප්පලී ගුහාවේ වාසය කරනවා. පිප්පලී ගුහාව තියෙන්නේ පින්වතුනි වේළුවනාරාමේට ඉදිරිපස. වේළුවනාරාමේට ඉදිරිපස. ඒ කියන්නේ වේළුවනාරාමේ එක පැත්තකින් තියෙනවා තවත් පර්වතයක්. තව වේළුවනාරාමෙන් සත්පරණින් ගල් ගුහාව පැත්තට වෙන්නේ තවත් පර්වතයක් තියෙනවා. එතකොට මෙහින් වේළුවනාරාමේ දොරටුවට ඉදිරියෙන් තියෙන පර්වතයේ පැත්තට අදටත් පිප්පලී ගුහා කියලා මිනිස්සු භාවිතා කරන ගුහාවක් ඒ පර්වතයේ තියෙනවා. ඉතින් මිනිස්සු මේ පැත්තට යෑමක් නෑ. අද ගොඩාක් දුරට සත්පන්නි ගල් ගුහාවත් එක්කම අල්ලලා ගල් වෙනක් තියෙනවා. ඒකට පිප්පලී ගුහාව කියලා කට්ටිය වඳිනවා. සිහි කිරීමත් ශ්‍රේෂ්ඨ නිසා අපිත් සිහි කර වඳිනවා. එතකොට මේ ලෙනේ පිප්පලී ගුහාවේ මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ වාසය කරද්දී අසනීප වුණා. අසනීප වෙලා බොහෝසේ ගිලන් වෙලා කායික දුකෙන් ගොඩාක් වේදනාව ගෙන දුන්න මහා කස්සප මහරහතන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ සවස් කාලේ භාවනාවෙන් නැගිටලා පිප්පලී ගුහාවට වැඩම කළා. පැන වූ ආසනෙ. ඒකට සෑම ගල් වෙනකම ආරාමයකම භාග්‍යතුන් වහන්සේ වැඩියත් නොවැඩියත් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වෙනම ආසනයක් වෙන් කළා තියෙනවා. ඉතින් ඒ ආසනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. වැඩ ඉඳලා මහා කස්සප මහරහතන් වහන්සේ අහනවා කාශ්‍යප කච්චිතේ කාශ්‍යප කමනීය කච්චි යාපනීය කොහොමද කාශ්‍යපේ නිවසන්න පුළුවන්ද? යැපෙන්න පුළුවන්ද? මේ දුක් වේදනා අඩුවීමක්ද පේන්නේ වැඩි වෙන්නේ නැහැ නේද කියලා මේ වාගේ සැප දුක් අහනකොට කාශ්‍යප මහරහතන් වහන්සේ වදාලා නමේ බහන්තේ කමනීයන්න යාපනීය. ඉවසන්ට අමාරු වේදනාවක්. යැපෙන්න අමාරු වේදනාවක්. ඒතර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ කෙනෙකුත් ඉවසන්ට අමාරු වේදනාවක් යැපෙන්න අමාරු වේදනාවක් කියලා වචනේ පාවිච්චි කරනවා නම් ඒ ශාරීරික වේදනාව කොච්චර එකක් වෙන්න ඇතිද? ඒත් ඒ රහතන් වහන්සේලා කිඳිරි ගන්න නැතුව වික්ෂෝපයක් නැතුව සාන්තව වැඩ ඉන්නවනේ. ශාස්ත්‍රුණාසේ අහන නිසානේ මේ වේදනාව විස්තර කරන්නේ. වේදනාවේ ස්වභාවය ව්‍යවහාරික භාෂාවෙන් විස්තර කරන්න බෑ. ඉතින් කියනවා මේ බොහෝ මේ දුක් වේදනා මේ වැඩි වෙනවා අඩු වෙන්නේ නැහැ. කාශ්‍යප මේ බොජ්ජංග 7 භාග්‍යතුන් වහන්සේ මා විසින් බුදුරජාණන් වහන්සේ වදාලා මා විසින් මනහව දේශනා කළා. භාවිතා කළොත් බහුල වශයෙන් වැඩුවොත් එහෙම නිවන පිණිස පවතින. ඒ තමයි සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. දැන් කටපාඩම් ගන්න කෙනෙකුට එකක් කටපාඩම් කරපු ගමන් ඒ වාක්‍ය 7ම කටපාඩම් හිටිනවා. බොජ්ජංග 7 කටපාඩම් කරගන්නයි එක වාක්‍යයක් පාඩම් කරගන්නයි තියෙන්නේ. එතකොට මේ වාක්‍ය 4 ගලපලා පිරිත කටපාඩම් කරගන්න පුළුවන්. ඊට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය මේ විදිහට සත්‍ය බොජ්ජංගයෝ මා විසින් මනාව දේශනා කළා නිවන පිණිස පවතින භාවිතා කළොත් බහුල වශයෙන් වැඩුවොත් කියලා බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේට බොජ්ජංග පිළිත වදාලා. ඒ වදාරනකොට ඒ මොහොතේම ඒ සත්‍ය බොජ්ජංගය සිහි කරපු සැනින් මහා කස්සප මහරහතන් වහන්සේගේ සියලු වේදනාව උපහව ගියා. සියලු රෝග සංසිඳුණා. ඉතින් තග්ග භගව බොජ්ජංගා, තග්ග සුගත බොජ්ජංගා,
සුගතයන් වහන්සේ මේ බොජ්ජංග පුදුම සහගතයි. භාග්‍යතුන් වහන්සේ සුගතයන් වහන්සේ මේ තමයි බොජ්ජංග. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාළ කාරණාවට ගොඩාක් මහා කස්සපයන් වහන්සේ සතුටු වුණා. මහා කස්සපයන් වහන්සේගේ රෝගී සංසිඳුණා. ගිලහම් භවෙන් නැගිට්ටා. තථා පහිනෝ ඡායස්මතෝ මහා කස්සපස්සෝ ආබාධෝ අවහෝසීති. මහා කස්සපයන් වහන්සේට යාබාධය එතනින්ම නැති වෙලා ගියා. පුදුම සාගතයි. මේ එක ක්‍රමයක්. තව තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ ළඟටම ගිහිල්ලා මේ බොජ්ජංග සිහි කරනකොට ගිලන් රෝග සුවිච්ච එකන්නේ. ඒතර අපි සෙත් පතන්නේ ඒ තේන සත්‍යේන සුවත්ති හොතු. මේක සත්‍යයයි ඒ සත්‍ය අනුභවයෙන් සෙත් වේවා කියලා. මොකද මහා කස්සප මහරහතන් වහන්සේ කියන්නේත් අපි නෙවෙයි, භාග්‍යතුන් වහන්සේ කියන්නේත් අපි නෙවෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ මේ බොජ්ජංග සිහි කිරීම මුල් කරගෙන මහා කස්සපයන් වහන්සේ ගිලන් භවෙන් නැගී හිටපු බව සත්‍යයයි. ඒ සත්‍යානුභවයෙන් සෙත් වේවා කියලා බොජ්ජංග පිරිති කියලා අපි සෙත් පතන්නේ. ඒ කාරණාව තේරුම් ගන්නවා. ඒ නිසා මේ බුද්ධ වචනයට බුදුමුවෙන් පිටවෙච්ච වචනවලට අපි වචන එකතු කරන්න හොඳ නැහැ. අපි වචන එකතු කරන්නේ නැතුව මුළු පිරිතේම ආනුභවයෙන් සත්‍යක්‍රියා කළොත් පිහිට සැලසෙනවාමයි. කියන්නේ දැන් අපි හිතන්නකො පින්වතුනි ඕනේ ඉසේ කැක්කුමක් තියෙනවා. සුව වෙන්නේ නැහැ. ඒතර බොජ්ජංග පිරිත් පෙරුවන් වන්දනා කරලා සජ්ජහායනා කරලා මේ පිරිත සජ්ජහායනා කරනවා. ඉසේ ගල්වන තෙල් ටිකක් බුදුන් වඳින තැන තියෙනවා. තියලා ඊට පස්සේ යාගේ හිසට තෙල් දානකොට අර මේ බොජ්ජංග පිරිත් වලින් පිරිත් කිකියා පිරිත් කරපු තෙල් හිසට දානවා. ওই විදිහට දවස් කිහිපයක් දාගෙන යනකොට Tamanටම පුදුම හිතෙනවා. මේ අවුරුදු ගාණක් සුව නොවිච්ච රෝගී හිම අඩු වෙවි යනවා කියලා. අපි දන්න උපාසක මහත්තයෙක් හිටියේ උපාසක මහත්තයාගෙත් කකුල් පණ නැතුව ගියා. ඒතර කකුල් පණ නැතුව ගියාට පස්සේ ඒත් පිරිත් කරපු වෙහෙතෙල් බොජ්ජංග පිරිත කිය දවස් මහිතේ 5ක් විතර. දවස් 5ක් විතර බොජ්ජංග පිරිත් කිය ඒ පිරිත් තෙල් ආලේප කරනකොට එහෙම සම්පූර්ණ කකුල් දෙක තිබ්බ මට්ටමට ප්‍රකෘති වුණා. ඒ නිසා බොජ්ජංග පිරිත කියන්නේ සුළුපටු පිරිතක් නෙමෙයි. අසනීපයක් කරදරයක් තියෙනවනම් අඟුලිමාල සෑය ළඟට නැත්නම් රුවන්වැලි මහා සෑයට, ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟට, තූපාරාමේ ළඟට, දලතා වහන්සේ ළඟට මේ පැණි ගිතෙල් ආදී ඖෂධ වර්ග පූජා කළා, පෑන් පූජා කරලා, මල් පූජා කරලා, සුවඳ පතුරලා, පහන් දැල්වලා, විවේකයෙන් පැත්තක ඉඳගෙන තෙරුවන් වැඳලා ලස්සනට බොජ්ජංග පිරිත් සජ්ජායනා කරනවා. හැම ගෙදරකම පුරුදු විය යුතු දෙයක්. ඇයි මිනිස්සු ඔක්කොම ගිලන්නේ පින්වත් නේ? කවුරුත් ලෙඩ වෙලා ඉන්නේ. ඒ නිසා මේ ඔබගේ වන්දනාවට බොජ්ජංග පිරිත් එකතු කරගන්න. හරි උපකාරයි. හරි ශාන්ත දෙයක්. ඒ නිසා මම නම් ගිලන් වුණාම හරි ආසයි බොජ්ජංග පිරිත් අහන්න. ඔබත් ආස කරන්න බොජ්ජංග පිරිත් අහන්න, කටපාඩම් කරගන්න. නිතර දෙවේලේ බොජ්ජංග පිරිත් ඇහෙනවා නම් කොච්චර හොඳද? ඒ නිසා ඕන්න බොජ්ජංග පිරිතෙන් සෙත් දරුවන් අසනීප වුණාම බොජ්ජංග පිරිත් කියලා සෙත් පතනවා. ලෙඩ අසනීප කෙනෙක් ඉන්නකොට එයා බලන්න ගිහිල්ලා ඇත්තටම ලෙඩෙක් බලන්න ගිහිල්ලා නිකන් බිස්කට් එකක් දීලා එහෙම නැත්නම් එයා කැමති කන්න බොන්න කැමති දෙයක් දීලා නිකන් සතුට සාමිච්චෙන් ඉඳලා මේ දත් 32 එළියට දාලා එනවට වැඩිය ගොඩාක් හොඳයි. ඇත්තටම පුරුදු වෙලා තියෙනවා නම් අපි ඔයා බලන්න ආවේවා කොහොමද, ඔයා හොඳින් ඉන්නවද, ඔයාගේ ලෙඩ අඩුවක්ද පේන්නේ කියලා විස්තර ටිකක් අහලා ඉතින් එයා මොනවා හරි කියන එක උත්සාහගෙන ඉඳලා අනේ ඔයාට සියලු රෝග සංසිඳෙන්න අපි පිරිත් කියන්නම් කියලා මේ එයාට සෙත් පතලා බොජ්ජංග පිරිත් කියලා සෙත් කරලා එනවනම් ඒ තරම් ගිලන් වෙච්ච කෙනෙකුට කරන්න පුළුවන් වෙනත් පහසුවක් නැහැ. ඒකයි. ඒ නිසා ඕන අද දවසේ ලෙඩ දුක් වලින් අත් මිදීම පිණිස මේ පිරිත් සජ්ජායනා කරන හැටිත් සකල රෝගියෝ සංසිඳවා ගන්න සත්බොජ්ජංග වඩන්න ඕන කියන කාරණාවත් ඉගෙන ගත්තා. ඒ නිසා ඒ වගේම අපි තවත් දවසක ඉගෙන ගනිමු ගිරිමානන්ද සූත්‍රය. හරි ප්‍රණීත සූත්‍රයක්. ඉතින් ඒකත් අපි දවසක ඉගෙන ගනිමු. අපි කාට අදී ගිරිමානන්ද සූත්‍රෙත් කඩපාඩම් කරගන්න. අහන්න නිතර. ඒක හරිම අගෙයි. ඉතින් අපි කාටත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ සත්‍යානුභවයෙන් නිදුක් නිරෝගී සුවත් සැලසේවා.
නිවන පිණිස පවතින සත්ත්ව බොජ්ජංගයෝ දිනු කරගන්න වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි අද දවසේ එංගලන්තයේ පදිංචි පින්වත් දිලීප ප්‍රනාන්දු මහත්මයා අශේන් ප්‍රනාන්දු සහ නවෝත් සංකල්ප පුතා ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ පින්කම සිද්ධ කරගත්තේ මේ ලෙඩ දුක් වලින් අත් මිදෙන්න සිත ප්‍රාර්ථනා කරගන්න බොජ්ජංග පිරිත් ගැන මේ අතන්ට අහන්න සැලැස්සුවේ. ඒ වගේම නිවන පිණිස පවතින සත්ත්ව බොජ්ජංගිය කුමක්ද කියලා අහන්න ලැබුණා. සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වී මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. මිය පරලෝකීය PW මැක්සිමස් ප්‍රනාන්දු සහ එඩ්වින් ජෝසෙප් යන අයට පින් අනුමෝදන් කරනවා. මිය පරලෝකීය ඥාතීන් පරලෝක සැපයටපත් වේවා. ඒ වගේම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපි පිරිතක ආර්ථේවත් දන්නේ. අපි නිතර සජ්ජායනා කරන පිරිතක ආර්ථේවත් දන්නේ නැතුව අපි හිටියේ. ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ සියලු පින් බලයෙන් සත්බොජ්ජංගය දිනු කරගන්න වාසනාව ලැබේවා. ඒ වගේම දායකත්වයේ දරුවෝ පින්වතුන් බලාපොරොත්තු වෙන පරිදි සුජීවත්ව සිටින ඇනී ප්‍රනාන්දු මෑණියන්ට, PW මාරී ඉරෝෂා ප්‍රනාන්දු මෑණියන්ට, පුෂ්පා වික්‍රමසිංහ මෑණියන්ට, ෂෙල්ටන් වික්‍රමසිංහ පියාණන්ට, DM ජිතේන්ද්‍ර ප්‍රනාන්දු පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ සියලු දෙනා නිරෝගී සුවයෙන් දුක් කරදර පීඩා දුරු කරගත්ත සිතින් වාසය කරත්වා. සියලු දෙනාට සියලු සැපේ වේවා. බුද්ධ ශාසනයේ පීඨ සැලසේවා කියලා සිත පතනවා. අසනීප තත්ත්වයෙන් පසුවන කැමිලි මලින්සා දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චුන්ද තේර බොජ්ජංගයේ සත්‍යානුභාවයේ සත්‍යයි. මහා මොග්ගල්ලාන තේර බොජ්ජංගයේ සත්‍යානුභාවයේ සත්‍යයි. ඒ වගේම මහා කස්සප තේර බොජ්ජංගයේ සත්‍යානුභාවයේ සත්‍යයි. බොජ්ජංග බලයේ සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් කැමිලි මලින්සා දියණිය ඉක්මනින් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා සිත පතනවා. එංගලන්තයේ පදිංචි පින්වත් දිලීප ප්‍රනාන්දු මහත්මයා, අශේන් ප්‍රනාන්දු සහ නවෝත් සංකල්ප පුතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට බොජ්ජංග පිරිත්වල අනුභවයෙන් නිදුක් නිරෝගී සුව සැලසේවා.